1 සියලු සමීක්ෂණ වාර්තා අනුව නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අමිල්නාත් මාසිංහගේ. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. මෙරට කොරෝනා ආසාදිතයින් 8000 පනේ. ළමා රෝහලෙත් ආසාදිත දරුවන් 7ක්. තමන්ගේ කුඩා දරුවා තමන්ගේ මව හැරෙන්න වෙනත් අයට ඕනවට වඩා ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිනවා නම් ඉතාමත්ම වැදගත් වෙනවා. කොරෝනා මරණ වැඩිවීමේ අවධානමක් ගැන රජයේ වෛද්‍ය නිලධාරීන් අනතුරු අඟවයි. PHI වරු ආශ්‍රිතයන් සොයා ගැනීමේ අර්බුදයක. ප්‍රභූ ආරක්ෂක STF 10කට කොරෝනා. කඳවුරු 3ක් හුදෙකලා කෙරේ. ඇමරිකානු රාජ්‍ය ලේකම් හෙට රෑ දිවයිනට. ඇමරිකාවේ ක්‍රියාකලාපයට චීනයේ දැඩි විරෝධය. මංගල මලික් පාටලි ඇතුළු 8 දෙනෙක් ජනපති කොමිසම මගහැරි පුද්ගලයින් ලෙස නම් කෙරේ. Safeguard Adult Diaper නිරෝගී මත්ද්‍රව්‍යයකට. අද කොවිඩ් ආසාදිතයින් 280 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8000 සීමාව ඉක්මවා ගියා. මේ අතර මෙරට 16 වන කොවිඩ් මරණය ඊයේ වාර්තා වුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවන්නේ පවතින තත්ත්වය හමුවේ නිවැරදි තීරණ කඩිනමින් නොගතහොත් ඉදිරි දෙමස ඇතුළත කොවිඩ් මරණ සංඛ්‍යාව බෙහෙවින් ඉහළ යා හැකි බවයි. දවසේ පුවත. මෙරට 16 වෙනි කොවිඩ් මරණය ලෙසින් ඊයේ අලුයම් කාලයේ මේගිය පුද්ගලයා රෝහල්ගත කර තිබුණේ පසුගිය 23 වෙනිදායි. රුධිරයට විෂ බීජයක් ඇතුළු වීම හේතුවෙන් නැතිවූ සංකූලතා මත ඔහු රෝහල්ගත කර තිබූ අතර එම සංකූලතා හේතුවෙන් ඔහු මිය ගොස් තිබුණා. ඒ ජාතික රෝහලේ ශල්‍ය දැරිසත්කාරයකගේ ප්‍රතිකාර ලැබමින් සිටියදී. අනතුරුව ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු කරගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙක්. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ දේහය අද පස්වරුවේ කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ සිට රැගෙන යාමට කටයුතු කළ අතර එම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතාද පැමිණ සිටියා. අපිට ඕන PCR මෙයාගේ පොසිටිව් කියලා රිපෝට් එකක් දෙනවා ලැබ් එකේ ටෙස්ට් කරලා රිපෝට් එක පෙන්නන්න බෑ. ඒ රිපෝට් එක පෙන්නන්න නැතුව කොහොමද කියන්නේ COVID-19 කියලා. අර මේක රිපෝට් එක ගන්න රිපෝට් එක ඒ රිපෝට් එක නෙමෙයිනේ. ඒකයි ඩෙත් සර්ටිෆිකේට් එකනේ. මේක දාලා තියෙනවා. ඒක තමයි ඒක දාලා තියෙන්නේ. ඒක කෝස් ඔෆ් ඩෙත් සර්ටිෆිකේට් එකනේ. ඕක වැඩක් නෑ. මගේ මේ කන්ද බල ප්‍රදේශයේ මම අඳුරන්නේ කෙනෙක්. අපිට හොස්පිටල් එකෙන් දැනුම් දීලා තියෙනවා මෙයා කොවිඩ් පොසිටිව් කියලා. මේ රිපෝට් එක අඩුම ගානේ මරණේ බාර ගන්න එන්නේ කෙනාට හරි දෙන්න එපා. ඔව් ඒක හොස්පිටල් එකේ නේද? එයා ආවිලා හાર્ට් පේෂන්ට් කෙනෙක්. එයාට බඩේ අමාරුවෙන් ආපස්සේ මෙයා ඇඩ්මිට් කරා. සැටර්ඩේ මෝර්නින් ආවිලා බැලුවා පොඩ කිව්වා ICU එකේ දාලා තිනවා කියලා. හැදුණු විදිය දන්නේ නැහැ. එහෙම සබ්ජෙක්ට් තිබුණේ නැහැ. අපි ලේන් එකේ එහෙම දෙයක් තිබුණේ නැහැ. අපි මෙතෙන්ට ගියාම පස්සේ තමයි මේක අපිට තේරුම් ගන්න විශ්වාස තියෙන්නේ. අනතුරුව ජාත්‍යන්තර නිරෝධායන නීතිවලට අනුව බොරැල කනත්තේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණා. මෙහිදී විශේෂත්වය වෙන්නේ මේ සියලු දෙනාම වාගේ අවුරුදු 50 ඉක්ම වූ සහ යම් ආකාරයක රෝගියකින් පෙළෙනු අය. ඉතින් මේ නිසා තමයි අපි හැම වෙලේම කියන්නේ මේ රෝගය වැඩිහිටියන්ට තවත් රෝගයකින් පෙළෙන කෙනෙකුට වැළඳුනහොත් තත්වය ඊටාත්ම බරපතලයි. ඉතින් මේත වැළැක්වීම සඳහා අනවශ්‍ය සංචරණයෙන් වැළකී සිටීම ඊටාත්ම වැදගත් වෙනවා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ පවතින තත්වයේ හමුවේ නිවැරදි තීරණ කඩිනමින් ගත යුතු බවයි. සමාජ ව්‍යාප්තියක අභියසට ලංකාව ඇවිල්ලා තියෙනවා කිව්වොත් නිවැරදි. ඔබ දන්නවා පහුගිය දින කිහිපයක් ඇතුළත ලංකාවේ මරණ 3ක් සිද්ධ වෙලා තියෙනවා. ඊයේ රාත්‍රියේ සිදු වෙච්ච 16 වෙනි මරණයත් එක්ක. ඒතකොට අපි සමාජ ව්‍යාප්තියක් කරා ගියොත් පවතින චිත්‍රය සම්පූර්ණයෙන්ම උඩියටු කර වෙනවා. අපි මේ අරන් තියෙන ක්‍රියාමාර්ගම නම් ගන්නේ රෝගයේ ව්‍යාප්ත වීම පාලනය කිරීම සම්බන්ධයෙන් අපිට යම් භයානක තැනකට තමයි යන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම අපිට ඉදිරි මාස දෙක තුල අසාමාන්‍ය ඉහළ මරණ ගාණක් බලාපොරොත්තු වෙන්න වෙනවා රටක් විදිහට. අපි අද දවසේ හරි තීරණ ගත්තේ නැත්තම් පැහැදිලිවම අපි දකිනවා ටයිමිං වල ප්‍රශ්නයක්. يعني අපි යමක් කිව්වට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්න යම් ප්‍රමාදයක් කාලයක් ගත වෙන ස්වභාවයක්. ඒ ප්‍රමාදය මේ වෙනකොට යම් බරපතල තත්ත්වයක් රට තුල නිර්මාණය කරන්න හේතු වෙලා තියෙනවා.
මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 8152ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ නව ආසාදිතයින් 280 දෙනෙකු අද පස්වරුවේ වාර්තා වීමත් සමගයි. ඒ අතරින් 265 දෙනෙකු මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර 15 දෙනෙක් වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථානවලින්. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිත පොකුරු වලින් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4678ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව හම්බ වෙච්ච පොකුර අපි ඊටමත්ම මනාව මේ අවස්ථාව වෙන විට පාලනය කරලා තියෙනවා. මේ කරන පාලන කටයුතු දිගින් දිගටම සිදු කරගෙන ගියොත් අපිට පුළුවන් වෙනවා මේ පොකුර සාර්ථකව මැඩපවත්වන්න. ඇත්තටම මේක සමාජගත වෙලා නැද්ද දැන්? සමාජගත වෙලා නැති හින්දා තමයි මේ සමාජගත වෙලා නැහැ කියන්නේ. දැන් මේ දක්වා අපිට හමු වෙච්ච සියලුම රෝගීන් අපිට හමු වෙන්නේ ආශ්‍රිත රෝගීන් විදියට. එහෙම නැතුව බාහිර රෝගී අංශයට හෝ වෙනත් ප්‍රදේශවල අපි සිදු කරන හමු පරීක්ෂණ වලින් අපිට රෝගීන් හමු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි තවමත් ඉන්නේ මේ රෝගී පොකුරක සමාජගත වෙලා කියන්නේ අපි හමුදා ගන්න රෝගී එක්කෙනෙකුට එක්කෙනෙක් අපිට සම්බන්ධ කරන්න බැරි නම් ඒ තත්ත්වයට අපේ රට තාම ගිහිල්ලා නැහැ. මේ ඊයේ දිනේ වන විට මෙරටින් COVID-19 රෝගීන් වාර්තා වී තිබූ ආකාරයයි. ඒ අනුව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ගම්පහ දිස්ත්‍රික්කයේ පැතිරීම මෙලෙස දැක්විය හැකියි. කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම මෙලෙස සටහන් වූ අතර කළුතර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් වාර්තා වීම මෙලෙස සටහන් වුණා. මේ අතර මූලාශ්‍ර තාහුරු කර ගැනීමට නොහැකි රෝගීන් මේ වන විට වාර්තා වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. දෙවොලපිටිය සහ මිනුවන්ගොඩ ආශ්‍රිත දෙවෙනි රැල්ල විදිහට සලකන වසංගත තත්ත්වය මේ වෙද්දී ඊටාම අවාසනාවන්ත තත්ත්වයට පත් වෙමින් තියෙනවා. ඒ වගේම තවදුරටත් ලංකාවේ අපිට මූලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කීප දෙනෙකුත් මේ වෙද්දී වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය ඊටාම භයානකයි. ඒ වගේම දැනට බස්නාහිර පළාත කොළඹ මහනගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ මේ වෙද්දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය පාලනයෙන් ගිලිහෙමින් තියෙනවා. ඒක රැක ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක නිරත වෙමින් ඉන්නවා. කොළඹ මහනගර සභා සීමාවේ රාත්‍රී 2:00 වෙනකන් ආසාදිතව සොයා යන්න සිද්ධ වුණා. විශේෂයෙන් ආසාදිත ලේඛනවල ඉන්න. ඒ නිසා අද දිනේ ඔවුන්ගේ ආශ්‍රිතව සොයා ගැනීමේ හැකියාවක් නැහැ. නැවතත් අද දිනේදී ආසාදිතෙන් වාර්තා වෙන නිසා. ඒ වගේම පුත්තලම් දිස්ත්‍රික්කයේ හලාවත කල්පිටිය වැනි ප්‍රදේශවලින් බලාපොරොත්තු නොවන විදිහට රෝගීන් වාර්තා වෙමින් ඉන්නවා. වයෝවෘද්ධ පුද්ගලයින්ට මේ ආසාදනය වැළඳුනොත් මරණ ඉහළ යාම වැනි තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි සැලකිල්ලෙන් කටයුතු කළ යුතු වෙනවා. සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය මේ වන විට උපරිමයට ළඟා වී ඇති බවයි. දැනට තියලා තියෙන තත්ත්වය අනුව නම් අපේ රසායනාගාරවල ධාරිතාවයේ සම්පූර්ණයෙන් පිරෙන තරමටම සාම්පල් දැනට ලැබෙනවා. ඒක නිසාම ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදයකුත් වෙනවා. ඒ වගේම දැනට අපිට තියෙන PCR කැපැසිටි එක ඉක්මවා යන පෙරණ නිසා ඉදිරියේදී දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තියෙන රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කියන ක්‍රමය ඉක්මනින් කරන්න පුළුවන් විනාඩි 15ක් 20කින් ඒක හඳුන්වා දීමට අපි අවශ්‍ය කටයුතු යොදමින් පවතිනවා. මේ වන විට සුවය ලැබූ COVID-19 ආසාදිතයන් ගණන 3933ක් ලෙස සටහන් වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 4203ක්. යම්කිසි රෝගියෙක් සුව වුණාට පස්සේ ඔහුගෙන් හෝ ඇයගෙන් තවත් කෙනෙකුට රෝගය බෝ වීමේ කිසිම හැකියාවක් නැහැ. මේ දක්වා මේ මුළු ලෝකේ පුරා කෝටි ගණනක මේ රෝගීන් අතරින් කරපු පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා. ඒ වෛරසය සාමාන්‍ය ශරීරයට ඇතුල් වුණාට පස්සේ විශේෂයෙන්ම රෝග ලක්ෂණ නැති සහ සුළු රෝග ලක්ෂණ පෙන්වන කෙනෙකුගේ ඒ රෝගය නැවත පැතිරීමක් දවස් 10කට පසු සිදුවන්නේ නැහැ කියලා. ඒ නිසා රෝගය සුව වී ගෙදර එන කෙනෙක් පිළිබඳව කිසිම විදියකින් බිය විය යුතු නැහැ. සාමාන්‍ය විදියට දිනදා කටයුතු කරන්න පුළුවන්. මේ අතර කොළඹ ඍජු ආරයල් අමාරෝහලේ ප්‍රතිකාර ලබන ළමුන් 7 දෙනෙකුට සහ මවුරුන් 30 දෙනෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. මොවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතයන් හා ගැටුණු පිරිස් විදියට තමයි අපිට දැනට හඳුනා ගන්න ලැබිලා තියෙන්නේ. මේවර අපිට රෝගීන් වාර්තා වීමේ දැඩි වේගයක් දකින්න ලැබෙනවා. ඒ අතර දරුවනුත් රෝගයට ගොදුරු වෙච්ච බවට අපිට වාර්තා වෙනවා. දෙමාපියන්ගේ වගකීමක් හරියාකාර නොමැති නිසා තමයි මේ ආකාරයට දරුවන්ටත් මේ රෝගය වැළඳීමට හැකියාව ලැබිලා තියෙන්නේ. මේ දරුවන්ට වැළඳෙන එක වළක්වා ගැනීම සඳහා විශේෂයෙන්ම කුඩා දරුවන් ඉන්න මව්වරුන් සමාජයට යෑමේ වැළකී සිටිනවා නම් ගොඩක් හොඳයි. නමුත් යාමට සිදු වෙනවා නම් දරුවා ළඟට පැමිණීමට පෙර තමන්ගේ ඇඳුම් පිරිසිදු කරගෙන ස්නානය කරලා මුවවැස්ම පාවිච්චි කරගෙන දරුවා ළඟට යනවා නම් මේ කාලය තුළ ඉතාමත්ම වැදගත් වෙනවා. ඊට අමතරව තමන්ගේ කුඩා දරුවා තමන්ගේ මව හැරෙන්න වෙනත් අයට ඕනට වඩා ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිනවා නම් ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අතර අද සහ හෙට පාර්ලිමේන්තුව වසා තැබෙන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පවසනවා. ඒ පාර්ලිමේන්තු පරිශ්‍රය පූර්ණ විශ්වවිද්‍යාලන ක්‍රියාවලියකට ලක් කිරීම සඳහායි. පොලිස් පාර්ලිමේන්තු කොට්ටාසයට අනුයුක්තව සේවය කරන විශේෂ බුද්ධි ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව මීට පෙර තහවුරු වුණා.
මේ අතර ප්‍රභු ආරක්ෂකාංශයට අනුයුක්තව සේවය කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට COVID-19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ සමගම රාජගිරිය, කැලණිය සහ කළුබෝවිල පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරු වලින් ප්‍රභු ආරක්ෂක රාජකාරී සඳහා අනුයුක්ත කර සිටි නිලධාරීන් නැවත කැඳවා එම කඳවුරු හුදකලා කිරීමට පියවරගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. පොලිස් බටයින් 10 දෙනෙකුට ආසාදිත ලක්ෂණ ඇති වුණා. ඒ නිසා රාජගිරිය, කළුබෝවිල ඒ වගේම කැලණිය කඳවුරු තුල සිටින එම බටයින් කඳවුරු තුලම ස්වයං නිරෝධායන කටයුතු වලට යොමු කර තිබෙනවා. ඔවුන්ගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තුරු එම කඳවුරු වලින් සිදු කෙරෙනු රාජකාරී වෙනත් කඳවුරු වලින් නිලධාරීන් යොදවා තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලත් සමග පොලිස් භෝජනාගාර වලට ගිය යම් විශේෂ කාර්ය බලකායෙක්ගේ බටයෙක්ගේ සම්ප්‍රේෂණය වෙන්න ඇති බවට ඉතින් කෙසේ වෙතත් එය පාලනය කරලා තිබෙනවා. මේ අතර COVID-19 ආසාදිත මාළු ව්‍යාපාරිකයෙකු පිළියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයක ඔහුගේ පුතුගේ විවාහ මංගල්‍යයට සහභාගී වී සිටින බවට ලද තොරතුරක් අනුව ඊයේ රාත්‍රියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථානයට ගිය අවස්ථාවේදී ඔහු පලා ගොස් තිබෙනවා. ඒ අතර සිරි තමන් යුද හමුදා නිලධාරියෙකුයි පැවසූ පුද්ගලයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝටලයට ඇතුළු වීමට ඉඩ නොදී රාජකාරියට බාධා කරමින් හැසිරුණේ මෙලෙසින්. මොන දැන් ගෑවේ මම රැවුලාලේ මම මේ දෙකේ දැන් ගෙන මම බාන්න බුද්ධියන්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මංගල උත්සවයට සහභාගී වී සිටි පිරිස පිටතට යවා හෝටලේ සේවක සේවිකාවන් 31 දෙනෙකු එම ස්ථානයේදීම නිරෝධායනයට යොමු කර තිබෙනවා. දෙහියෝ විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් ගම්මාන කිහිපයක පදිංචි පුද්ගලයන් 8 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් 7 දෙනෙකු කාත්තන්කොඩි නිරෝධායන මධ්‍යස්ථානයටත් අනෙක් පුද්ගලයා මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලටත් පිටත් කර හැරුණා. මෙම ආසාදිතයින් පසුගිය දින කිහිපය තුළ දෙහිදුව සහ තල්දුව යන නගර ආශ්‍රිතව ව්‍යාපාර කටයුතු සිදු කර ඇති බැවින් එම නගර සඳහා මේ වන විට දැඩි සංචරණ සීමා පනවා තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා. මේ අය ගොඩක් සැරිසරලා තියෙන තල්දුව සහ දෙහියෝවිට කියන ප්‍රදේශවල ආශ්‍රිතයන් ගත්තහම විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මේ අය හඳුනගෙන නිරෝධායනය කිරීම ටිකක් අපහසු කාර්යයක්. ඒ නිසා මෙම වෙලෙන්දන් වැඩිපුර ගැවසුණු ප්‍රදේශ හුදකලා කරොත් මෙම රෝගය පාලනය කර ගැනීම පහසු වෙන බව පෙනී යනවා. හම්බන්තොට දීවර වරායේ දීවරයින් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් හම්බන්තොට දීවර වරායට සහ හම්බන්තොට නගරයට දැඩි සංචරණ සීමා පනවා ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. මෙතෙක් නිරෝධායන ක්‍රමවේදයට අනුව ඕනෑම පුද්ගලයෙකු ආසාදනය වූහොත් ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට කටයුතු කරත් අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දුන් උපදෙස් වලට අනුව මින් පසුව මේ ආකාරයෙන් කොවිඩ් ආසාදිත පුද්ගලයා රෝහල් වෙත රැගෙන ගියත් ප්‍රථම ආශ්‍රිතයන් නිවෙස් නිරෝධායනකට ලක් කිරීමට කටයුතු කරනු ලබනවා. අනිකුත් ජනතාවට සෞඛ්‍ය තර්ජනයක් ඉදිරිපත් වෙන නොවන ආකාරයෙන් ඔවුන් කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. බේරුවල දීවර වරායේ යාත්‍රා තුළ කිලෝග්‍රෑම් ලක්ෂ 5කට ආසන්න මුදාහැර නොමැති මාළු තොග තිබෙන අතර ඒවා රැගෙන යාමට අද පෙරවරුවේ දීවර යාත්‍රා හිමියන් පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එම මාළු තොග අදත් මුදා නොහැරීම හේතුවෙන්. පසුව බේරුවල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ මෑතකදී කරන ලද PCR පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් වරාය පරිශ්‍රයට කිසිවෙකුට ඇතුළු වීමට ඉඩ ලබා දී නොහැකි බවයි. දීවරයින් මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා අදහස් පළ කළා. తాවකාලිකව වසා තිබුණු ගාල්ල දීවර වරාය කටයුතු අපි ඊයේ දවසේම ආරම්භ කරා. අපි බලාපොරොත්තු වෙනවා හෙට දවසේ බේරුවල දීවර වරාය කටයුතු ආරම්භ කරන්න. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තවත් දින කීපයක් අපිට වසා තබන්න සිද්ධ වෙයි. දේශීය වශයෙන් පිරිම කර්මාන්ත කරුවනුත් ඒ වගේම උඹලකට කරබල නිෂ්පාදකරුන් හැටියට කටයුතු කරන පිරිස් අද එකඟතාවය පළ කරලා තියෙනවා. මේ ගොඩ ගැසී ඇති මත්ස්‍ය සම්පත මිලදී ගැනීමේ කටයුත්තට බලයන් සඳහා ලින්නොන් සඳහා ලේන පරව් කෙලවල්ලන් සහ තලපත් සහ කොප්පරා කියන ඒ විශේෂ සඳහා අපි මිල නියම කරලා තියෙනවා දීවර සංස්ථාව හැටියට. ඒ සඳහා අපි අද දවසේ ඉල්ලීමක් කරා තවත් රුපියල් මිලියන 200ක මුදලක් අද දවසේ අපිට ලබා දෙන්න කියලා මේ මත්ස්‍ය මිලදී ගැනීමේ කටයුතු සිදු කරන්න. මේ අතර පෑලියගොඩ මාළු වෙළඳ පොලෙන් මාළු රැගෙන වෙත් අලවිකල කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ 15 දෙනෙකුට COVID-19 ආසාදිත බව හඳුනා ගැනීමත් සමග ඔවුන් ආගිය බව පැවසෙන නිවාස 50ක් සහ ආශ්‍රිතයන් 250කට අධික පිරිසක් ස්වයං නිරෝධායනට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. එක් රෝගියෙක් පහුගිය දිනක ඔහුගේ නිවසේ පැවති මංගල සාදයක් සහ උත්සව අවස්ථා දෙකක් සංවිධානය කිරීම සඳහා මැදිහත් වෙලා තිබුණා. ඉතින් එතෙන්දී සංඛ්‍යාවක් නිර්ණය කරන්නත් අපහසු තත්ත්වයක් තමයි පැන නැගිලා තියෙන්නේ. අපේ සෞඛ්‍ය බල ප්‍රදේශය තුලින් වැඩිම රෝගීන් හම්බුනේ කහතුඩුව සහ මත්තගොඩ කියන පොලිස් වසම් ආශ්‍රිතව. අපි ඉල්ලීමක් කරලා තියෙනවා යම් අවශ්‍යතාවක් වුණොත් ඒ සංචරණ සීතිරීමත් පනවන්න කියලා. මේ අතර පෑලියගොඩ මාළු වෙළඳ පොලෙන් ඉස්සන් රැගෙන ගොස් පොළොන්නරුව බකමුණ නගරයේ වඩේ වෙළඳසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට COVID-19 ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමෙන් අනතුරුව එම වෙළඳසැල පැවති ස්ථානය හා බකමුණ නගරයේ විෂ බීජහරණය කිරීමට කටයුතු කළා.
මේ අතර යුද හමුදා ක්ෂණික විහිදුම් බලකා යතුරුපැදි ඛණ්ඩය කොළඹ නගරයේ ගමන් ගන්නා පදිකයන්ගේ උෂ්ණත්ව පරීක්ෂා කිරීම සිදු කළේ මේ අයුරින්. මේ අතර හොරණ කිරිවත්තුඩුව තාරකාසෙවන ප්‍රදේශයේ නිවාස 18ක ස්වයං නිරෝධායනට යොමු කර සිටි පිරිසකට PCR පරීක්ෂණ සඳහා කිලෝමීටර් 14ක් පමණ දුරින් පිහිටි හොරණ ප්‍රදේශයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති පුවතක් වාර්තා වනවා. ඒ අනුව එම නිවාසවල වෙසෙන පිරිස් විවිධ ප්‍රවාහන මාධ්‍යයන් භාවිත කරමින් අදාළ ස්ථානයට පැමිණ තිබුණා. මේ අපිට මේ කතා කරලා එන්න කියලා කිව්වේ අපේ වාහනයක මොකක් හරි තමයි එන්න කියලා කිව්වේ. මේක ඉතින් මේ ගැටලුවක් කියන එක ඉතින් වටපිටාවට ගැටලුවක් වෙන එක තමයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ. මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මේ වන විට COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 560කට ආසන්න සංඛ්‍යාවක් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ අරමුණින් රෝහල් කාර්ය මණ්ඩලය ඊයේ රාත්‍රියේ ශාන්ති කර්ම පූජාවක් සහ සංගීත සංදර්ශනයක් සංවිධානය කර තිබුණා. දවසේ පුවත කොවිඩ් ආසාදිත රෝගීන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පෙර අතරමැදි මධ්‍යස්ථානයක රැඳවීම පිළිබඳ අවධානය යොමු වී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ රාජගිරිය දේශීය වෛද්‍ය ආයතනයේ මහාචාර්යවරු කණ්ඩායමක් ආයුර්වේදයේ දීර්ඝ කාලයක් භාවිතා කරනු ලැබූ සුදර්ශන පැණිය නවීකරණය කර කොරෝනා රෝගයට යොදාගත හැකි ආකාරයට නිෂ්පාදනය කරලා තියෙනවා. උණ රෝග තත්ත්වයන් සඳහා ඒ වගේම ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා බටහිර වෛද්‍ය විද්‍යානුකූලව කරපු පරීක්ෂණවලුනුත් සමත්කම් පානවා කියලා අපිට වෙන්නලා ගිහිල්ලා තියෙනවා. එම බෙහෙත රජයේ රෝහල් වල ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු යොදන්නත් බලාපොරොත්තු වෙනවා. රෝගීන් වැඩි වෙනවනේ. රෝහල් වල ඇඳම් ප්‍රමාණය අඩුවීමක් වෙලා තියෙනවා. ඒ සඳහා මොකක්ද වැඩපිළිවෙලක්? මේ වෙනකොට අපි සාකච්ඡා කරගෙන යනවා. ටෙස්ට් එක පොසිටිව් වුණ පළියට රෝහලට ඇතුල් නොකර රෝහලක් නොවන වෙනත් ස්ථානයක රඳවා තබාගෙන යම්කිසි අසාධ්‍ය තත්ත්වයක් පැමිණියහොත් පමණක් ඔවුන් රෝහලට ගෙන යාම සඳහා වැඩපිළිවෙලක් අපි ඉදිරියේදී හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. මූලික වශයෙන් රාජගිරිය ආයුර්වේද රෝහලට ඇතුල් කිරීම සඳහා ගරු අමාත්‍යතුමා අද අනුමැතිය ලබා දුන්නා. එතන අත්දැකීම් ලැබෙනවත් එක්කම අපිට පුළුවන් වෙයි ඉදිරි කාලේදී අනිකුත් ආයුර්වේද රෝහලුත් ඒ සඳහා යොදා ගන්න. නිරෝධායන ඇඳුරු නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැය 14ක සහන කාලයක් අද හිමි වුණා. කෙසේ වෙතත් පවතින COVID-19 තත්ත්වයත් සමග දිවයිනේ පොලිස් බල ප්‍රදේශ 64ක් සඳහා නිරෝධායන ඇඳුරු නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර නිරෝධායන ඇඳුරු නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 150 දෙනෙකු ගත වූ පැය 24 තුළ අත්අඩංගුවටගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. දෙවැනි පොලිස් බල ප්‍රදේශ 64ක් සඳහා මේ වන විට නිරෝධායන ඇඳුරු නීතිය පනවා තිබෙනවා. ඇඳුරු නීතිය ක්‍රියාත්මක වුවද ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා සහන කාලයක් ලබා දී තිබෙනවා. පවතින COVID-19 තත්ත්වය හමුවේ වැඩිම අවධානමක් තිබෙන දිස්ත්‍රික්කයේ විදිහට තමයි ගම්පහ දිස්ත්‍රික්කය සැලකෙන්නේ. මේ නිසාම පසුගිය බදාදා රාත්‍රී 10 සිට සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳුරු නීතිය පැනවීමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව දින 4කට පසුව තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට තමන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා නගරවලට පැමිණීමට හැකියාව ලැබී තිබෙන්නේ. අපි දකිනවා ගම්පහ නගරයේ වෙළඳසැල්, ඖෂධශාලා, ඒ වගේම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සියල්ලක්ම පාහේ විවෘත කර තිබෙනවා ඒ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන්. ඒ වගේම තමයි බොහෝ ස්ථානවලදී මේ ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ ආරක්ෂා කරන ආකාරයත් දක්නට ලැබුණා. ජනතාව වෙනුවෙන් සතුස ඇතුළු අලෙවිසැල් වල අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි සඳහා සූදානම් කර තිබූ අයුරුයි මේ. මේක කියලා ඇත්ත ටීවී එකේ යනවා බඩු කියනවා කියලා. අපි එනකොට මේක නෑ මුකුත් ගන්න දෙයක්. මිනිස්සු පාන්දර පහින් ඉඳලා පොලිමේ ඉන්නේ. ජොබ් එකට යන්න දෙයක් නෑ මොනවාවත් නෑ. අන්තිම මිනිස්සුගේ ගෙදර තියෙන රත්තරන් බොට්ටු කුවක් තියලා තමයි බඩු ගන්න ඉන්නේ. ඒකත් ඉතින් මිනිස්සුන්ට බඩු ගන්න මේ විදිහට තියෙනවා කොහොමද මිනිස්සු බඩු ගන්නේ? කළු කඩ කාර්යවලට නම් හොඳයි. මේ කඩේ අනිත් කඩවල ලුණු 200යි 300යි. කෙසේ වෙතත් ඇඳුරු නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ මුවාවරණ වැඩි මිලට විකුණන පුද්ගලයන් සොයා වැටලීම් ආරම්භ කර තිබෙනවා.
විශේෂයෙන්ම සිවිල් ඇඳුමින් යෙදවූ පොලිස් නිලධාරීන් සහ නිල ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන්ගේ නිරීක්ෂණ අනුව ජනතාව නිරෝධායන උපදෙස් පිළි නොගැනීමෙන් කටයුතු කරපු ආකාරයක් දිස්සූ බවයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම කඩවත නගරයේ ඒ ප්‍රදේශ ආශ්‍රිතව සමාජ දුරස්ථභාවය පවත්වා නොගෙන කටයුතු කළ බොහෝ පුද්ගලයන් පිළිබඳව තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව පසුගිය පැය 8ක කාලය තුල නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කරපු පුද්ගලයන් 20ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාහන 9ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඊයේ පසුරු 6 සිට කොටුව පිටකොටුව බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශවලටද නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18ක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් පැමිණ සිටි ජනතාව පොලිසිය විසින් නැවත පිටත් කර හැරීමට මෙලෙස කටයුතු කළා. ඒ අනුව වෙනත් දිනවල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගැවසෙන කොළඹ නගරය අද දක්නට ලැබුණේ මෙලෙසින්. කොටුව සහ පිටකොටුව පොලිස් බල ප්‍රදේශ සඳහා ඇඳිරි නීතිය පැනවීමත් සමග ඊයේ පස්වරුවේ සිට පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොලින් පිට පළාත් වෙත ශ්‍රී ලංකම බස් දහවනය නතර කෙරුණා. ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් කොළඹ කොටුව හා ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණ සිටි ජනතාව පොලිසිය විසින් නැවත පිටත් කර හැරීමට මෙලෙස කටයුතු කළා. මේ අතර කොළඹ කොටුව සහ පිටකොටුව පොලිස් බල ප්‍රදේශවලට පවතින ඇඳිරි නීතිය හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දහවනය වූ බස් රථ දහවනය වුණේ ටවුන් හෝල් දක්වා පමණයි. ඉතින් අපි හරවනවා කොතනින්ද? ටවුන් හෝල් එකකින්. හරවනවා. කොහෙන්ද දෙන්නේ? අපි එන්නේ කැස්ටෑ ඉඳලා. සෙනග අපි දැනුවත් කරනවා මාගෙත් දැනුවත් කළා. ඒගොල්ලෝ අපි මෙතනින් බස් කරනවා අපිට යන්න බෑ අතන පාර වහලා කියලා ටවුන් හෝල් එකකින් හරවලා ආපහු ගාලු පාරේන බස් රථ කොල්ලු පිටියෙන් නවත්වලා මගීන් බැස්සවීමත් නැග්වා ගැනීමත් සිදු කළ හැකි. නුවර ප්‍රදේශයේ ඉඳලා එන බස් රථ පිටකොටුවට පිටින් නවත්වලා මගීන් බස් ගැනීම නැග්වා ගැනීම සිදු කරන්න පුළුවන්. හයිවේ එකේ බස් රථ කොට්ටාවට සහ කඩුවෙලට පැමිණෙන්න පුළුවන්. බස් රථවල යන මගීන්ගෙන් ආසාදිතයෙක් හිටියොත් බෝවීමකට ඉඩ තියෙනවා කියලා අපි පුනා ප්‍රවාහන අමාත්‍යාංශයට කිව්වා. ඒ අය අපගෙන් අහන්න නැතුව ගැසට් පත්‍රයක් පවා දැනුම් දීලා තියෙනවා ආසනයට පමණ සීමා කරලා. අපි කියන්නේ ආසනයට පමණ සීමා නොවිය යුතුයි. ආසනයක් කර ආසනයකට මගී ගෙන යා යුතුයි. ඒ සඳහා අපි දිගින් දිගටම කිව්ව ඉන්ධන සහනාතරයක්කෝ යම් ආකාරයේ తాවකාලිකව බස් ගාසු වැඩි කිරීමක් අත්‍යවශ්‍යයි කියලා. නමුත් අවාසනාවට ප්‍රවාහන බලධාරීන් සහ සෞඛ්‍ය බලධාරී ඒ අවශ්‍ය නිර්ණායකයන් හරියාකාරව කළේ නැහැ. මේ අතර ශ්‍රී ලංකා ඛනිජ තෙල් තෝගවඩා පර්යන්තයේ සහ පොලිසිය එක්ව විෂ බීජ හරණය කිරීමේ වැඩසටහනක් අද දියත් කළා. කොළඹ මැනින් වෙළඳපොළ සංකීර්ණය, ගුණසිංහපුර, මධ්‍යම සහ බැස්ටියන් මාවත යන බස් නැවතුම්පොළ ඉලක්ක කර ගනිමින් වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුණා. COVID-19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නොවැම්බර් මාස 2 වෙනිදා දක්වා අපි සැලසුම් කරලා තියෙනවා. කොටුව ප්‍රදේශය, මර්දාන ප්‍රදේශ සහ කොළඹ නගරය ආශ්‍රිත තියෙන සෑම ප්‍රදේශයකම මහජනතාව බහුලව ගැවසෙන සෑම තැනක්ම විස බීජ හරණය කිරීමට. එමගින් බලාපොරොත්තු වෙන්නේ නැවත වතාවක් මහජනතාව ඇඳිරි නීතිය අවසන් වෙලා නගරයට පැමිණෙන අවස්ථාවේදී මේ ස්ථාන වඩා සුරක්ෂිත ස්ථාන බවට පත් කිරීම. මෙතර COVID-19 තත්ත්වයේ හේතුවෙන් රටේ උද්ගත වෙති අවදානම් තත්ත්වයේ මත මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරායන්පිට ප්‍රධාන කාර්යාලය සහ වේරහැර කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා. ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ සහ වේරහැර කාර්යාලද නැවත දැනුම් දෙනතුරු වසා දැමීමටයි තීරණය කර ඇත්තේ. මේ අතර ඇඳිරි නීතිය පැනවීමත් සමග සේවයට වාර්තා කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට සහ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සිට පැමිණෙන සහ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පිහිටි රාජ්‍ය ආයතනවලට පැමිණීමට නොහැකි සියලුම රාජ්‍ය සේවකයින්ට රාජකාරී නිවාඩු ලබා දීමට කටයුතු කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසනවා. දෙදින නිල සංචාරයක් සඳහා හෙට දිනේ මෙරටට පැමිණෙන අමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා විශේෂ ගිවිසුමක් ඉලක්ක කර මෙරටට නොපැමිණෙන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙරට සංචාරය පිළිබඳව දේශපාලනඥයින් පළ කළ විවිධ මත පිළිබඳ අදහස් දක්වමින්. මේ අතර අමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අමරිකාව ශ්‍රී ලංකාවට එල්ල කිරීමට උත්සාහ කරන බලපෑමට විරෝධය පළ කර තිබෙනවා.
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය සංචාරය ආරම්භ කරමින් අද පෙරවරුවේ ඉන්දියාවට පැමිණියා. නවදිල්ලි නුවර පාලම් ගුවන්තොටුපළට පැමිණි රාජ්‍ය ලේකම්වරයා සහ ඔහුගේ බිරිඳ පිළිගනු ලැබුවේ ඉන්දියාවේ ඇමරිකානු තානාපති කෙනත් ජස්ටර් විසින්. ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ මිසයිල සහ ඩ්‍රෝන යාන සාර්ථක ලෙස ඉලක්ක කළ හැකි සංවේදී ඇමරිකානු චන්ද්‍රිකා දත්ත ලබා දීමට අදාළ ගිවිසුමකට මෙහිදී අත්සන් තැබීමට නියමිත බවයි. ඉන්දියා සංචාරය අවසන් කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හෙට දින මෙරටට පැමිණීමට නියමිතයි. ඔහු මෙරට සංචාරයේ නිරත වන්නේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඇරයුමකට අනුව බව විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළා. ඔහුගේ සංචාරය අතරතුර පැවැත්වුණු ඉහළ පෙළේ සාකච්ඡාවලදී විවිධ අංශ ඔස්සේ පවතින සබඳතා පිළිබඳව අවධානය යොමු කරනු ඇති. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුර කාලය තුළ මෙරටට පැමිණෙන ඉහළ මට්ටමේ ඇමරිකානු රාජ්‍ය නිලධාරියා වන්නේද මයික් පොම්පියෝ මහතායි. මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ඇමරිකානු ආරක්ෂක අංශ මාධ්‍යවේදීන් සහ සත්කාරක නිලධාරීන් රැගත් ඇමරිකානු ගුවන් හමුදාවට අයත් RCH 18-15 දරන ගුවන් යානය පසුගිය 23 වෙනිදා මෙරටට පැමිණියා. කටා ගුවන් සේවයේ QR 668 දරන ගුවන් යානයෙන් තවත් ඇමරිකානු නිලධාරීන් 13 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණියේ පසුගිය 24 වනදායි. ඇමරිකාවේ 13 කමාන්ඩ් වගේ නැත්නම් හි රාජ්‍ය ලේකම්වරයා මේ චන්ද්‍ර දවස් 5කට කලින් ලංකාවට කොවිඩ් මැද්දේ එන්නේ ඇයි කියන එක ප්‍රධාන ගැටලුවක් විදිහට තිබෙනවා. දැන් මෙතන ග්ලෝබ් මාස්ටර් 3 කියන ගුවන් යානය ඇමරිකානු ගුවන් හමුදාවට අයිති. දැන් මේ ගුවන් යානය ලංකාවට පැමිණියා මීට දින කිහිපයකට පෙර. දැන් මේ සාමාන්‍යයෙන් ඇමරිකන් සෙබළුන් 130 ගණනක් ගෙනියන්න පුළුවන්. සාමාන්‍ය තත්ත්වයක් යටතේ 134ක් පමණ. ඒතර අපි දන්නේ නැහැ දැන් මේකේ වාහන සියල්ල ගෙනියන්න පුළුවන්. ඒතර මේ රාජ්‍ය ලේකම්වරයාට පෙර පැමිණි ඔහුගේ ඇඩ්වාන්ස් ටීම්. ඒතර මේ පුද්ගලයන් කවුද? ඒතර මේ පුද්ගලයන්ට අදාළ කරන කොරෝනා නීති ක්‍රියාත්මක වෙන්නේ කෙසේද? එළවන චෝදනා සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. ඔහු පැමිණෙන්නේ රටට පැය 24කටත් වඩා අඩු කාලයක රාජ්‍යතාන්ත්‍රික දූතගමනකට. ඒ වගේ අවස්ථාවකදී දවස් 17ක නිරෝධායනය කිරීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. මොකද ඔහු ඒ වගේ කෙනෙක් එන්නේ සීමිත පිරිසක් ආශ්‍රය කරන්න හමු වෙන්න, ඒ වගේම සීමිත සංචලනයක් සහ සීමිත කටයුත්තක් සඳහා. ඒ වගේ අවස්ථාවකදී සාමාන්‍යයෙන් ඕනෑම රාජ්‍යතාන්ත්‍රිකයෙක් තමුන්ගේ රටින් පිට වෙනකොට, ඒ වගේම ලංකාවට පැමිණෙනකොට පැමිණීමට කලින් PCR පරීක්ෂණ සිදු කර පැමිණෙනවා. ඒ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව තමයි ඒ නෙගටිව් නම් තමයි ඔවුන් තවත් රටකට යන්නේ. ඒ ගියාට පස්සේ ඒ පැමිණෙනාම ඒ කටයුතු ටික ඒ තියෙන සෞඛ්‍ය ආරක්ෂක කටයුතු මත සිදු වෙනවා. ඒක නිසා එතනින් ගැටලුවක් එන්නේ නැහැ. මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදහස් පළ කළා. පොම්පියෝ එන්නේ මේ MCC ගිවිසුම නමින් හෝ නොනමින් අත්සන් කරන්න විතරක් නෙවෙයි, ඇක්සා ගිවිසුමේ ඊළඟ පියවර වෙච්ච සෝපා ගිවිසුමත් මේ ආණ්ඩුව ලවා අත්සන් කරවන්න කියලා. දිත්ත පුරවැසි භාවය ගැන යටිගිරියෙන් කෑගගහ මේ රටේ ජාතිකවාදී බලවේග කුලප්පු කරගත්ත පිරිස් අද පොම්පියෝ එනකොට දැන් හොයාගන්නත් නැහැ. දැන් ඇමරිකානු එක්සත් ජනපදයේ විදේශ ඇමති රාජ්‍ය ලේකම් මේ පැමිණෙනවා. මේ රටවල් අතර සුහද සාකච්ඡා විටින් විට පැවතීම ස්වභාවික දෙයක්. විශේෂ ගිවිසුමක් ඉලක්ක කරගෙන නෙවෙයි එතුමා එන්නේ. මේක සාමාන්‍ය සම්ප්‍රදාය අනුව සිදුවන දෙයක්. මයික් පොම්පියෝ රාජ්‍ය ලේකම්තුමා ඉතාමත් කෙටි සංචාරයක්. ඔක්කොම එතන පැය 12ක් විතර කාලයක් පමණයි මයික් පොම්පියෝ මැතිතුමා ශ්‍රී ලංකාවේ ගත කළේ. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මෙරට සංචාරය නිමා කරමින් අනිද්දා මාලදිව ඉන්න බලාපිටත්ව යාමට නියමිත අතර පසු ඉන්දුනීසියාව බලාපිටත්ව යනු ඇති. මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ වසර 2000කට වැඩි ඉතිහාසයකට දිව යන චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයට සම්බන්ධතා පවත්වා ගැනීම සම්බන්ධයෙන් තුන්වන පාර්ශවයකගේ උපදෙස්ව බලපෑම අවශ්‍ය නොවන බවයි. 1950 වසරේ රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ වීමට පෙරද ඇමරිකානු සම්බාධක බිඳ දමමින් රබර් සහල් ගිවිසුමට අත්සන් තැබීමට ශ්‍රී ලංකාවට සහ චීනයට හැකි වූ බව ඔවුන් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව වෙනත් රටවල් සමග යහපත් සම්බන්ධතා ගොඩනගා ගනු දැකීම අවංක මිතුරෙකු ලෙස තම රාජ්‍ය අපේක්ෂාව බවද චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. කෙසේ වෙතත් චීනය අවධාරණය කරන්නේ චීන ශ්‍රී ලංකා සම්බන්ධතාවලට බලපෑම් කිරීමට සහ ශ්‍රී ලංකාවට අනවශ්‍ය පීඩනයක් එල්ල කිරීමට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය හරහා දරන උත්සාහයට විරෝධය පළ කරන බවයි. සෙසු රටවල අභ්‍යන්තර කටයුතු සහ විදේශ සම්බන්ධතා සම්බන්ධයෙන් බලපෑම් සහ මැදිහත්වීම් සිදු කරමින් ඇමරිකාව ගෙන යන අප්‍රසන්න පුරුද්ද නිවැරදි කර ගැනීමට ඔවුන් කටයුතු කරනු ඇති බවට චීනය බලාපොරොත්තුවෙන් පසුවනවා. චීනය පෙන්වා දෙන්නේ ඉතා අභියෝගාත්මක මට්ටමින් COVID-19 වසංගත තත්ත්වයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට තවත් බාහිර අවදානම් බාර ගැනීමට හැකියාවක් නොමැති බවයි. රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය වෙනුවෙන් අදියර කිහිපයක් යටතේ පූර්ව දූත කණ්ඩායම් යොමු කිරීමට කටයුතු කර ඇත්තේ ඇමරිකාවේ ආසාදිතයන් මිලියන 8.8ක් වැනි ඉහළ අගයක් වාර්තා වන පසුබිමක බවද චීනය පෙන්වා දෙනවා.
ඔවුන් පවසන්නේ ඒ සත්කාරක ශ්‍රී ලංකාවට කරන ගෞරවයක් හෝ ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සිදු කරන සංචාරයක්ද යන්න මහ ජනතාව ප්‍රශ්න කරමින් සිටින බවයි. කොවිඩ් වසංගතයේ ඉතා සාර්ථකව පාලනය කළ රටක් ලෙස වුවද මෑතකදී තම රටේ ඉහළ පෙළේ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කළේ සත්කාරක ශ්‍රී ලංකාවට ගරු කරමින් ඔවුන්ගේ නිරෝධායන නීති රීතිවලට අනුකූලව හැකි උපරිමයෙන් ඉතා සීමිත දූත කණ්ඩායමක් ඇඳවාගෙන එමින් බව චීනය පෙන්වා දෙනවා. සත්කාරක රට කෙරෙහි ගරු කරමින් තමන් අනුගමනය කරන හුරු පුරුදු ඇමරිකාව සමග බෙදා හදා ගැනීමට චීනය සූදානම් බවත් එමගින් කුඩා සහ මධ්‍ය රාජ්‍යයන් සමග සමනතා පවත්වා ගැනීම පිළිබඳව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාට කිසියම් නිර්දේශයක් ලබා දීමට හැකිවනු ඇති බවත් චීනය මෙම නිවේදනයෙන් විශ්වාසය පළ කර තිබෙනවා. සංවිධානාත්මක අපරාධකාලී නායකයෙකු වන රණසිංහ ආරච්චිගේ සංක ශිරන්ත හෙවත් බ්ලූ මැන්ඩල් සංකගේ බිරිඳ සහ ඥාති පුත්‍රයෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද අවසර ලබා දුන්නා. ඒ ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. සංවිධානාත්මක අපරාධකාලී නායකයෙකු වන රණසිංහ ආරච්චිගේ සංක ශිවන්ත හෙවත් බ්ලූ මැන්ඩල් සංකගේ බිරිඳ වන නිල්මිනී ප්‍රියදර්ශනී සහ ඥාති පුත්‍රයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද අවසර ලබා දුන්නා. උස්වැටකෙයාව පුබුදුගම් ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව සුකොකබෝගී ජීප් රථයකින් ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී කැලණිය කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී ජීප් රථයේ පැද වූ පුද්ගලයා පලා ගොස් ඇති අතර අත්අඩංගුවටගත් බ්ලූ මැන්ඩල් සංකගේ බිරිඳ සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10ක් සහ රුපියල් 60,000ක මුදලක් සොයාගෙන තිබෙනවා. පසුව සැකකාරයකින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකුගේ හේනමුල්ල වහල් නිවාස සංකීර්ණයේ නිවසක තිබී මද්ද්‍රව්‍ය ජාවාරම් වලින් උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ 20ක මුදලක් සොයාගෙන තිබෙනවා. තවදුරටත් සිදු කරන ලද විමර්ශනවලදී කොළඹ 15 බිහිජයසේවන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදලක් සොයාගෙන උනා. ඔහු බ්ලූ මැන්ඩල් සංකගේ ඥාති පුත්‍රයෙකු බවට පසුව අනාවරණ වූ අතර ඔවුන් දෙදෙනාම අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මෙහි ප්‍රධාන ජාවාරම්කාරයෙක් වන බ්ලූ මැන්ඩල් සංකගේ බිරිඳගේ ගිණුම්වල තිබූ රුපියල් ලක්ෂ 200ක පමණ මුදලක් පසුගිය කාල සීමාව තුළදී හෝමාරු ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා සමාජ ක්‍රියාන්විතය COVID-19 වෛරස් ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය වෙනුවෙන් ක්‍රියාත්මක හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ ශ්‍රී ලංකා රතුකුරුස සංගමය හා එක්ව බොරැල්ල රිච්වේ ආර්යා ළමාරෝහලේ කාර්ය මණ්ඩලය වෙත ආරක්ෂක ඇඳුම් සහ මුව ආවරණ කට්ටල ලබා දීම අද සිදු කෙරුණා. රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා හිරු මාධ්‍ය ජාලයත් ශ්‍රී ලංකා රතුකුරුස සමාජයත් එකතු වෙලා මේ ලබා දුන්නා වූ ආරක්ෂිත ඇඳුම් කට්ටල ප්‍රමාණය අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. නිසා නැවත වරක් මම හිරු මාධ්‍ය ජාලයටත් ශ්‍රී ලංකා රතුකුරුස සමාජයටත් ස්තුතිවන්ත වෙනවා. හිටපු අමාත්‍ය මංගල සමරවීර පාටලි චම්පික රණවක සරත් ෆොන්සේකා අනුර කුමාර දිසානායක මලික් සමරවික්‍රම ආර් සම්බන්ධන් එමේ සුමන්තිරන් සහ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ දිලුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම මගහැර ඇති පුද්ගලයන් බවට එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා තීරණය කර තිබෙනවා. මේජර් ජෙනරාල් පාලිත ප්‍රනන්දු මහතා එම කොමිසමට ගොනු කළ පැමිණිල්ලකට අදාළ වග උත්තරකරුවන් ලෙස ඔවුන් නම් කර තිබුණා. 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩිම් ලකුණු මෙවන විට නිකුත් කර ඇති අතර www.hirunews.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එය ලබා ගත හැකියි. වරකාව ශ්‍රී සුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ පින්කැට දෙකක් කඩා එහි මුදල් සොරකම් කළ පුද්ගලයෙකු විහාරස්ථානයේ ඔබ සැරිසරන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්. රටවටා හිරු. COVID-19 නව ආසාදිතයන් 261 දෙනෙක් හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපතිවරයා මේ වෙද්දී සඳහන් කර තිබෙනවා. ඒ සමගින් අදට ඔබෙන් සමුගන්නවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංග මුද්‍රකථන ජාලය අනුව තිරේදී